සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මං ඔයාලට කියා දෙන්නේ බෝට්ටු කරක් සහිත මැගී බ්ලවුස් එකක් මහන විදිය. මැගී බ්ලවුස් එකක් කියපු ගමන් ඔයාලා හිතයි මේක ලොකුවට මහන බ්ලවුස් එකක් කියලා. නෑ, මේක ඇඟේ ගානට තමයි මහන්නේ. මේ බ්ලවුස් එකේ තියෙන විශේෂත්වය තමයි අත් කටක් කපන්නේ නැතුව අත් සහිතව මහන නිසා ඕන කෙනෙකුට පහසුවෙන් මහන්න පුළුවන්. මුලින්ම බලමු මැගී බ්ලවුස් එකක් මහන්න අවශ්‍ය මිමි මොනවද කියලා. උඩ හිස මිම්ම, කර වට මිම්ම, පපුව වට මිම්ම, ඉන වට මිම්ම, උකුල වට මිම්ම, ඉන දක්වා උස, බ්ලවුස් උස වගේම අත දිග මිම්මත් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මිමි ගන්න කොහොමද කියලා. මිමි මැනගනිද්දි නිවැරදිව මැනගන්න ඕන. අපි ගන්න මිමි අනුව තමයි ඇඳුම ලස්සනට ඇඟේ ගානට මැහෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. උරහිස මිම්ම මැනගනිද්දි මේ විදියට උරහිස දෙපස අස්ථි දෙක අතර දුර මැනගන්න. එහෙම නැත්නම් ටේප් එක මේ විදියට ඇඟිලි තුඩු වලින් රඳවගෙනත් උරහිස මිම්ම මැනගන්න පුළුවන්. කර වට මිම්ම මැනගනිද්දි කර වටේට ටේප් එක තියලා ඇඟිලි දෙකක් මේ විදියට ඇතුළට තියෙන විදියට බුරුලට මැනගන්න. මැගී බ්ලවුස් එකක් මහද්දි පපුව දක්වා උස මිම්ම අපිට ඕන වෙන්නේ නෑ. ඒත් පපුව වට මිම්ම මැනගන්න ඕන. පපුව වට මිම්ම මැනගනිද්දි පපුව වට ප්‍රමාණය මේ විදියට මැනගන්න. ඉන දක්වා උස මනිද්දි කන් පෙත්ත කෙලින් පහළට උරහිසේ සිට ඉන දක්වා මේ විදියට මැනගන්න. ඉන වට මිම්ම මැනගනිද්දි ඉන දක්වා උස මැනගත්තු තැන වටේට ටේප් එක තියලා තමයි ඉන වට මිම්ම මැනගන්නේ. බ්ලවුස් උස මනිද්දිත් උර කන් පෙත්ත කෙලින් උරහිසේ සිට පහළට අවශ්‍ය උසකට බ්ලවුස් උස මැනගන්න. උකුල වට මිම්ම මැනගනිද්දි උකුල වට ප්‍රමාණය මේ විදියට මැනගන්න. අත දිග මිම්ම මනිද්දි කෙට්ටු කෙනෙකුට අඟල් 4ක්ද මහත කෙනෙකුට අඟල් 6ක්ද අත දිග මිම්ම හැටියට මැනගන්න. මිමි අරගෙන ලකුණු කරන්න කලින් අපි මේ මිමි ගණනය කරගන්න ඕන. මේ තියෙන මම අද මැනගත්තු මිමි. උරහිස අඟල් 14.5යි. කර වට අඟල් 14.5යි. පපුව වට අඟල් 36.5යි. ඉන වට අඟල් 31යි. උකුල වට අඟල් 38යි. ඉන දක්වා උස අඟල් 14යි. බ්ලවුස් උස අඟල් 23.5යි. අත දිග අඟල් 6යි. උරහිස මිම්ම දෙකෙන් බෙදන්න. මම උරහිස අඟල් 14.5ක් ගත්ත නිසා 14.5 දෙකෙන් බෙදලා පිළිතුර අඟල් 7යි කාලක් කියලා ගන්නවා. කර වට මිම්ම 4ෙන් බෙදන්න. මම කර වට මිම්ම අඟල් 14.5ක් ගත්ත නිසා අඟල් 14.5 4ෙන් බෙදලා පිළිතුර අඟල් 3යි 8න් 5ක් කියලා ගන්නවා. අපි දැන් රැගල් උස හොයාගන්න ඕන. රැගල් උස හොයද්දි පපුව වට 34ට අඩු කෙනෙක් නම් පපුව වට 4ෙන් බෙදලා රැගල් උස හොයන්න. ඒත් පපුව වට 34 හෝ ඊට වැඩි කෙනෙක් නම් උරහිස දෙකෙන් බෙදලා රැගල් උස හොයන්න. ඔයාලා බලයි මොකද්ද මේ රැගල් උස කියන්නේ කියලා. රැගල් උස කියන්නේ අත් කට අඳින උස. පපුව වට 36.5ක් නිසා මම රැගල් උස හොයන්නේ උරහිස දෙකෙන් බෙදලා. උරහිස 14.5ක් නිසා දෙකෙන් බෙදලා ලැබෙන පිළිතුර අඟල් 7යි කාලක්. මේ අඟල් 7යි කාල තමයි රැගල් උස. රැගල් උසට අඟල් 1.5ක් එකතු කරන්න. රැගල් උස අඟල් 7යි කාලක් නිසා අඟල් 1.5ක් එකතු කරාම ලැබෙන පිළිතුර අඟල් 8යි 3 කාලයි. අපිට මේ අඟල් 8යි 3 කාල තමයි මිමි ලකුණු කරද්දී අවශ්‍ය වෙන්නේ. ඉන වට මිම්ම 4ෙන් බෙදලා 2ක් එකතු කරන්න.
ඉන වටමින්ම අඟල් 31ක් නිසං 4න් බෙදලා ලැබෙන පිළිතුර අඟල් 7යි 3 කාලට 2ක් එකතු කරලා ලැබෙන පිළිතුර අඟල් 9යි 3 කාල පිළිතුර විදියට ගන්නවා. උකුල වට මිම්මත් 4න් බෙදලා 2ක් එකතු කරන්න. උකුල වටමින්ම අඟල් 38ක් නිසා 4න් බෙදලා ලැබෙන පිළිතුර අඟල් 9හමාරට 2ක් එකතු කරලා පිළිතුර අඟල් 11හමාරක් කියලා ගන්නවා. ඉන දක්වා උසට අඟල් භාගයක් එකතු කරන්න. ඉන දක්වා උස අඟල් 14ක් නිසා අඟල් භාගයක් එකතු කරලා අඟල් 14හමාරක් පිළිතුර විදියට ගන්නවා. බ්ලවුස් උසට අඟලක් එකතු කරන්න. බ්ලවුස් උස අඟල් 23හමාරක් නිසා අඟලක් එකතු කරලා පිළිතුර අඟල් 24හමාරක් කියලා ගන්නවා. අත දිගමින්ම අඟල් 6ක් කියලා තමයි මම ගත්තේ. අත දිගමින්මට අඟල් භාගයක් එකතු කරලා මම පිළිතුර අඟල් 6හමාරක් කියලා ගන්නවා. අපි මේ පිළිතුරු විදියට ගත්ත මිමි තමයි ලකුණු කරන්නේ. අපි දැන් බලමු මගේ බ්ලවුස් එක මහන්න ඕන මොනවද කියලා. මේ බ්ලවුස් එක මහන්න 36 පල්ල රෙදි ආර නම් 1.3 කාලක් අවශ්‍ය වෙනවා. 45 පල්ල නම් රෙදි ආර 1හමාරක් ඕන. නැත්නම් 60 පල්ල නම් රෙදි ආර 1 කාලක්. ඒ කියන්නේ මීටරයක් ඕන වෙනවා. ඒ විතරක් නෙමෙයි ගැලපෙන නූල් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. මම ලකුණු කරන මිමි ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා අද මම පාවිච්චි කරන්නේ තනි පාට රෙද්දක්. ඉතින් මේකට අලංකාර නිමාවක් ලබා දෙන්න ඕන නිසා මම රෙන්දයක් පාවිච්චි කරනවා. අද මම පාවිච්චි කරන්නේ 45 පල්ල රෙදි ආර 1හමාරක්. මුලින්ම බලවාටි කෙලින් රෙදි කැබැල්ලේ හොඳ පිට ඇතුළට හිටින විදියට නවා ගන්නවා. රෙදි නාස්ති නොකර මහන්න අපි පුරුදු වෙන්න ඕන. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට රෙදි නවා ගන්න. මුලින්ම අපි ඉදිරිපස පළුව තමයි නිර්මාණය කරන්නේ. රෙද්ද මත අඩිරූල තියලා මේ විදියට නැම්මේ ඉඳන් ඉස්සරහට ඉරක් ඇඳ ගන්න. මේ විදියට අපි ඇඳගත්තු ඉර දිගේ තමයි උරහිස ලකුණු කරන්නේ. උරහිස ලකුණු කරද්දි ගණනය කරගත්තු අඟල් 7යි කාල තමයි ලකුණු කරන්නේ. දැන් අපි අඟල් 7යි කාල ලකුණු කරපු තැන ඉඳන් පහළට අඟල් 1හමාරක් ලකුණු කරනවා. මේ අඟල් 1හමාර ලකුණු කරපු තැනට නැම්මේ ඉඳන් ඉරක් ගහනවා. මේ ඉර ටිකක් දිගට අඳින්න. ආයේ මත් නැම්මේ ඉඳන් අඟල් 7යි කාලක් මේ ඉර මත ලකුණු කරන්න. අඟල් 7යි කාල ලකුණු කරපු තැනින් ටේප් එක තියලා අතේ දිග මිම්මට අඟල් භාගයක් එකතු කරලා ගත්ත අඟල් 6හමාර මේ රේඛාව දිගේ ඉදිරියට ලකුණු කරන්න. නැම්ම ළඟ ඉඳන් අඟල් 3ක් ලකුණු කරන්න. එතන ඉඳන් පහළට ඉන දක්වා උස ලකුණු කරගමු. ගණනය කරගත් අඟල් 14හමාර ලකුණු කරගන්න. බ්ලවුස් උසත් මේ විදියටම පහළට ලකුණු කරගමු. ගණනය කරගත් අඟල් 24හමාර ලකුණු කරන්න. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මැනගත්ත උසවල්. ඒ කියන්නේ පපුව දක්වා උස, ඉන දක්වා උස වගේම බ්ලවුස් උසත් ලකුණු කරන්න පටන් ගන්න අඟල් 3 ලකුණු කරපු තැන ඉඳන්. එහෙම නැතුව නැම්ම ළඟ ඉඳන් පහළට ලකුණු කරොත් බ්ලවුස් එක කොට වෙනවා.
දැන් අපි රැගල් උස ලකුණු කරගන්නවා. ඔයාලා මතක තියාගන්න රැගල් උස ලකුණු කරන්න පටන් ගන්න නැම්ම ළඟින්. ටේප් එක මේ විදියට ඉහළ කෙළවරින් තියලා පිළිතුර විදියට ගත්තු අඟල් 8යි 3 කාල ලකුණු කරන්න. දැන් අපි ලකුණු කරපු තැන් වලින් දිගට ඉරක් ඇඳ ගන්නවා. ඉන දක්වා උස ලකුණු කරගත් රේඛාවේ නැම්ම ළඟ ඉඳන් ඉස්සරහට ගණනය කරගත් අඟල් 9යි 3 කාල ලකුණු කරන්න. බ්ලවුස් උසත් ලකුණු කරපු රේඛාවේ නැම්ම ළඟ ඉඳන් ඉස්සරහට ගණනය කරගත් අඟල් 11 ලකුණු කරන්න. දැන් අපි ලකුණු කරගත්තු ලක්ෂ දෙක මේ විදියට යා කරගන්නවා. බ්ලවුස් උස ලකුණු කරපු තැන කෙළවරින් අංශය දිගේ ඉහළට අඟලක් අඟල් 1.5ක් හෝ අඟල් 2ක් ලකුණු කරන්න. මම අඟල් 2ක් ලකුණු කරගන්නවා. ලකුණු කරපු තැන ඉඳන් මේ විදියට හැඩ කරන්න. උරහිස ලකුණු කරලා අපි තව අඟල් 6.5ක් ලකුණු කරන්නේ. ඒ ලකුණු කරපු තැන ඉඳන් පහළට රැගල් රේඛාව වෙනකම් ඉරක් අඳින්න. දැන් රැගල් රේඛාව දිගේ නැම්ම පැත්තට අඟලක් ලකුණු කරලා එතන ඉඳන් උරහිස දික් කරලා ඇඳපු කෙළවරට යා කරන්න. කලින් ඇඳගත්ත මේ රේඛාව දැන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ලක්ෂය හරහා ඉන රේඛාව වෙනකම් මේ විදියට හැඩ කරලා යා කරගන්නවා. දැන් අපි කර හැඩ ඇඳගමු. මුලින්ම අපි උරහිස ලකුණු කරපු තැන, ඒ කියන්නේ අඟල් 7යි කාල ලකුණු කරපු තැන ඉඳන් නැම්ම පැත්තට අඟල් 3ක් ලකුණු කරනවා. කඩාහැල්ල රෙද්දක් නම් අඟල් 3.5ක් ලකුණු කරගත්තට කමක් නැහැ. නැම්ම ළඟ ඉඳන් පහළට කරවට 4ෙන් බෙදලා ගත්ත අඟල් 3යි 8ෙන් 5 ලකුණු කරගන්න. දැන් අපි මේ ලක්ෂ දෙක යා කරලා කර හැඩය ඇඳගන්නවා. බෝට්ටු කරක් නිසා ගොඩක් රවුම් කරන්න ඕන නැහැ. අපි බ්ලවුස් එක කපා ගමු. දැන් අපි කපන්නේ ඉදිරිපස පළුව. අපි ඉදිරිපස පළුවෙන් තමයි පිටුපස පළුව නිර්මාණය කරන්නේ. කලින් වගේම රෙදි කොටස නවාගෙන රෙදි කොටස නැම්මට බ්ලවුස් එකේ නැම්ම හිටින විදියට තියාගන්න. දැන් උරහිස දෙකෙලවරින්, ඒ කියන්නේ කර ළඟින් වගේම උරහිස කෙළවරිනුත් ඉහළට අඟලක් ලකුණු කරලා මේ ලක්ෂ දෙක හරහා නැම්ම දක්වා යා කරන්න.
දැන් ඉදිරිපස කර හැඩය ඉහළ රේඛාවට දික් කරගන්න. උරහිස කෙළවරිනුත් ඉදිරිපස පළුවේ හැඩය ඉහළ රේඛාවට මේ විදියට දික් කරගන්න. දැන් අපි පිටුපස පළුවත් කපා ගමු. කර හැඩවල් මහද්දී අපිට පේසිමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා නැම්මක් සහිත රෙදි කොටසකට ඉදිරිපස පළුව තියලා කර හැඩය කපාගෙන උරහිස දිගෙත් අඟල් 3ක් විතර කපා ගන්න. මේ විදියට කපාගත්තු කර හැඩය දිගේ අඟල් 3ක් ලකුණු කරලා අඟල් 3ක ඝනකමට කපා ගන්න. මේ ඉදිරිපස පළුවේ පේසිම නිසා උරහිස පැත්තෙන් කට් මාක් එකක් දාගන්න. නැත්තම් ඉදිරිපස පේසිමයි පිටුපස පේසිමයි මාරු වෙනවා. ඉදිරිපස පළුවේ නම් අපිට කට් මාක් දාන්න අවශ්‍ය නැහැ. අපි ලකුණු කරපු මිමි තියෙන නිසා. පිටුපස පළුවත් නැම්ම සහිත රෙදි කොටසක් මත තියලා කර හැඩය කපාගෙන අඟල් 3ක ඝනකමට මේ විදියට පේසිම කපා ගන්න. දැන් අපි බ්ලවුස් එක මහගමු. බ්ලවුස් එක මහද්දි මුලින්ම පේසිමේ කරට අල්ලන්නේ නැති පැත්ත එකපාරක් නවලා මහගන්න. ඕලොක් මැෂිමක් තියෙන කෙනෙකුට ඕලොක් කරගන්න පුළුවන්. නැත්නම් සිග්සැග් කරගන්න. සාමාන්‍ය විදියට මහගත්තත් කමක් නැහැ. මේ තියෙන අපි ඒ විදියට මහගත්තු පේසිම කොටස් දෙක.
මහල ඉවර වෙද්දිම අනවශ්‍ය නූල් කොටස් කපන්න. එතකොට ඔයාලට අමුතුවෙන් නූල් කපන්න ඕන නෑ. දැන් අපි බ්ලවුස් එකේ හොඳ පිටට පේසිමේ හොඳ පිට තියලා අඟල් කාලක හෝ අඟල් භාගයක ඝනකමට මහගන්න. පේසිම මේ විදියට මහගෙන කර වටේට කට් මාක් දාගන්න. මහපු නූල් කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න මතක තියාගන්න. මේ විදියට කට් මාක් දාලා කට් මාක් පේසිම පැත්තට හිටින විදියට මහගන්න. මේ තියෙන්නේ ඒ විදියට මහගෙන. එතකොට පේසිම පිටට පෙරලෙන්නේ නැහැ. ලස්සනට කරහැඩය තියෙනවා. මේ විදියට පිටුපස පළුවත් මහගන්න. තියෙන්නේ පේසිම සම්බන්ධ කරගත් පිටුපස පළුවේ කරහැඩය. මම අද පාවිච්චි කරේ තනි පාට රෙද්දක් හින්දා මං හිතුවා මේකට අලංකාර නිමාවක් ලබා දෙන්න පුංචි සරල මෝස්තරයක් කරන්න. මම මේකට පාවිච්චි කරන්නේ මන් ළඟ තිබ්බ රේන්දයක්. අපි බලමු මේ බ්ලවුස් එකට කොහොමද මේ රේන්දය අල්ලන්නේ කියලා. බ්ලවුස් එකේ හොඳ පිටතට සිටිනසේ මම බ්ලවුස් එක නැම්ම ළඟින් දෙකට නවා ගත්තා. නවාගත්ත තැන ඉඳන් එක පැත්තකට මං අඟල් 5ක් ලකුණු කරගන්නවා. මම මේ ලකුණු කරන්නේ පේන නොපෙනෙන ගානට. එතකොට මට රේන්ද කෙලින් අල්ලගන්න හරිම පහසුයි. මන් ළඟ තියෙන මේ වගේ පුංචි රේන්දයක්. ඉතින් මන් හිතුවා මේ රේන්ද මේ බ්ලවුස් එකට මේ විදියට ඩිසයින් කරගන්න. දැන් අපි උරහිස් මූට්ටු කරගමු. උරහිස් මූට්ටු කරද්දී ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි හොඳ පිට එකට සිටිනසේ තියලා පිටුපස පේසිම ඉදිරිපස පේසිම පැත්තට හරවලා මේ විදියට උරහිස් මූට්ටු කරගන්න. උරහිස් මූට්ටු කරද්දී අඟල් භාගයක හෝ අඟල් කාලක ඝනකමකට මැහුම් වාසි තියලා මහගන්න. මේ තියෙන්නේ උරහිස් අපි ඒ විදියට මූට්ටු කරගෙන දැන් පේසිම හොඳ පිට හරව ගන්න. දැන් අපි අතේ වාටිය මහගමු. අතේ වාටිය මහද්දී අඟල් භාගයක ඝනකමට මහගන්න. මේ විදියට අතේ වාටිය මහගෙන අංශය මූට්ටු කරගන්න ඕන. අත් කටේ සිට වාටිය දක්වා අංශය මූට්ටු කරගන්න.
උරහිස ළඟින් හරියටම නැවෙන්නේ නැහැ. පිටුපස්ස උරහිස උඩට ඇවිල්ලා තමයි මැහෙන්නේ. මේ විදියට අංශය මූට්ටු කරගත්තට පස්සේ අපි වාටිය මහගමු. වාටිය මහද්දී අඟල් 2ක් වගේ හැඩ කරගත්ත නම් එකපාර නවල මහගෙන තමයි ආයෙත් පාරක් නවල මහගන්න ඕන. එතකොට රැලි වැටෙන්නේ නැතුව පහසුවෙන් මහගන්න පුළුවන්. අඟල් 1.5ක් හෝ අඟලක් හැඩ කරගත්ත නම් වාටිය එකපාර මහගත්තත් කමක් නැහැ. මේ තියෙන්නේ අපි මහගත්තු වාටිය. අලත් මේ වීඩියෝ එක බලලා බ්ලවුස් එකක් මහලා බලන්නකෝ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලත් අපේ වීඩියෝ වලට කැමති නම් මැහුම්ගෙතුම් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න. අපි දාන අලුත් වීඩියෝ ගැන දැනගන්න bell icon එකත් click කරන්න. ඔයාලගේ like comment අපිට ගොඩක් වටිනවා. ඉතින් ඔයාලගේ අදහස් අපිට කියන්න. ඔයාලට තියෙන ප්‍රශ්න අපිට comment කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි ඔයාලා වෙනුවෙන් හදපු WhatsApp group එකටත් එකතු වෙලා ඔයාලගේ දැනුම තවත් වැඩි කරගන්න. Young ones,